අයිබෝවන් සුබ දවසක් ඔබට ජයග්‍රාහී දිනයක් ඔබට අද 2020 මේ මාසයේ 21 වෙනි බ්‍රහස්පතින්දා දවස ලෝකයේම අවධානය කොරෝනාවට යොමු වී තිබෙන රටේ අවධානයත් කොරෝනාවට යොමු වී තිබෙන ඒ අතර වාරයේදී අම්පන් සුළි කුණාටුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයන් නායම් ආදී කාලගුණික හේතු කාරණා හේතුවෙන් ඇතිවෙච්ච ආපදා තත්ත්වයන් මේ ආදී කාරණා සියල්ල අද ජාතික පුවත්පත්වල තොරතුරු වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ තොරතුරු ඔබට ජාතික රූපවාහිනියේ දවසේ පත්තරත් එක්ක අපි කියන්න සූදානම් වෙලා ඉන්නේ. අපි පත්තරවල තොරතුරු වලට යන්න කලින් ඔබ දන්නවා පහුගිය දින කිහිපෙම ලංකාවේ විවිධ ප්‍රදේශවල ඇතිවෙච්ච වර්ෂාපතනය, ඒ වගේම සුළං තත්ත්වය මේ ආදී කාරණා හින්දා ගංවතුර ඇති වුණා, පාරවල් නාය ගියා, ගෙවල් නාය ගියා. මේ වන විට ආපදාවට ලක් වී සිටින පිරිස පිළිබඳවත් රජයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මේ කාලවකවානුව තුළ මේ කාලය තුළ අද දවසේදී අද රාත්‍රී 11:30 දක්වා කාල සීමාව වලංගු කාලගුණික තත්ත්වය මොන විදිහටද කියලා අපි අවධානය යොමු කරන්න සූදානම්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයට අදාළව දිවයිනට උතුරු දකුණු සහ ගිනිකොන දෙසෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්න කියන නිවේදනය තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ. මේ නිවේදනය නිකුත් කරමින් පුත්තරම සිට මන්නාරම දක්වා කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 65ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවධානමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර නිවේදනයේ සඳහන් වෙනවා. දිවයිනට දකුණු සහ ගිනිකොන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 65ත් පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශයේද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ නිසා මුහුදු යන අය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න, පොඩ්ඩක් නෙමෙයි හොඳට සැලකිලිමත් වෙන්න විය යුතුයි. මොකද ඊළඟ කොටස කිව්වම ඔබට ඒ ගැන වැටහෙවි. දිවයින වටා වන සිසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර දක්වා වැඩි විය හැකි අතර එම ප්‍රදේශයේ මුහුද විටින් විට තරමක් රළු විය හැකි. දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස තමයි රජය ඉල්ලා සිටින්නේ. ඔබ මේ දකින්නේ කාලගුණික තත්ත්වය මොන විදිහටද කියලා ලංකාවට බලපා තිබෙන චන්ද්‍රිකා ඡායාරූප සහිතව ඔබට අප මේ විස්තරය ගෙනෙන්නේ. ඒ නිසා මුහුද යනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් සහ අවධානයෙන් ඉන්න. මොකද එතරම් යහපත් කාලගුණික තත්ත්වයක් නෙවෙයි තවමත් තිබෙන්නේ මේ සුළඟේ වේගය ආදී කාරණාත් එක්ක. අපි යනවා දිනමින පුවත්පතට. ජූනි මාසයේ පිළිබඳව වැඩි දිනකගේ අවධානයක් යොමු වී තිබුණා. මැතිවරණය පවත්වයිද මේ කොරෝනා වෛරසයත් එක්ක මැතිවරණ කොමිසම නිර්දේශ කළා ජූනි මාසයේ 20 වෙනිදා මැතිවරණය තියන්න පුළුවන් කියලා. හැබැයි ඊයේ දවසේදී අධිකරණයේදී ඒ කාරණා වෙනස් කළ බව, එම නැත්නම් එදාට මැතිවරණය තියන්න බෑ කියන කාරණේ මැතිවරණ කොමිසම දන්වලා තිබෙනවා. දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරනවා. මැතිවරණ කොමිසම අධිකරණයට කරුණු දක්වයි. සෞඛ්‍ය අංශ නිර්දේශ කළත් මහමැතිවරණය තියන්න මේ තත්ත්වයට යටතේ ජූනි 20 තියන්න බෑ. සෞඛ්‍ය අංශ නිර්දේශ කළොත් මහමැතිවරණය තියන්න සූදානම්. හැබැයි ඒක ජූනි 20 නෙවෙයි කියලා තමයි මැතිවරණ කොමිසම කියන්නේ. මැතිවරණය පැවැත්වීමට තරම් යහපත් පසුබිමක් රටේ පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් එවැනි සහතිකයක් දීමෙන් සති 9ත් 11ත් අතර කාලයකදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට දන්වා සිටියේය. සෞඛ්‍ය අංශය එවැනි නිර්දේශයක් සහිත උපමාන මාලාවක් ලබා දෙන තෙක් දැනට පවතින වාතාවරණය මත ජූනි 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම සහ සභාපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ කියලා දිනමින පුවත්පත අද ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරද්දී ලංකාදීපය ඒ වාර්තා කර තිබෙනවා. මේ විදිහට ලංකාදීපයට අපි මීනකට අවධානය යොමු කරන්නේ ජූනි 20 වෙනිදා මහමැතිවරණය පවත්වන්න බෑ. සූදානම් වෙන්න සති 9ත් 11ත් අතර කාලයක් අවශ්‍යයි. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨ අධිකරණයට දන්වයි. රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජූනි මාස 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික හැකියාවක් නැතයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨ අධිකරණයට ඊයේ නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ ජූනි 20 මැතිවරණය පවත්වන්න හැකියාවක් නැහැ. ඩේලි නිවුස් පුවත්පතත් එය වාර්තා කරනවා මේ විදිහට. polls within 10 weeks of June 20 depends on green light on health authorities easy formulating health guideline. මේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව තමයි සියලු කටයුතු සිදු වෙන්නේ. උන්ගෙන් කොළ එළියක් එන්න ඕනේ. depends on green light of health authorities සෞඛ්‍ය බලධාරීන්ගේ කොළ එළියක් ලැබුණාට පස්සේ තමයි ඒ මත පදනම් වෙලා තමයි මේ කටයුතු කරන්න වෙන්නේ කියලා දැක්වූ අදහස අධිකරණයේදී. ඒ වගේම සිලෝන් ටුඩේ පුවත්පත වෙතත් අපි අවධානය යොමු කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ ඒ දක්වා තිබෙන්නේ health officials must make a recommendation not easy.
ඉලෙක්ෂන් කමිෂන් එක එහෙම නැත්නම් මැතිවරණ කොමිසම නෙවෙයි මේකේ තීරණය ගන්න ඕනේ හෙල්ත් ඔෆිෂියල් සෞඛ්‍ය අංශ නිල වශයෙන් මේකේ අනුමැතිය ලබා දෙන්න ඕනේ. එතකොට තමයි මැතිවරණ කොමිසමට තීරණය ගන්න පුළුවන් වෙන්නේ මේ කොරෝනා අර්බුදය අවසන්. ඒ නිසා මැතිවරණය තියන්න පුළුවන් කියලා. අපි දිවයින පුවත්පතට ඊළඟට අවධානය කරනවා. දැන් අධිකරණ කටයුතු පිළිබඳව වැඩි දිනකගේ අවධානයක් යොමු වෙනවා. මොකද අධිකරණයේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා ඔන්න ලංකාවේ පළමු වතාවට වෙච්ච සිද්ධියක්. පළමු වතාවට වීඩියෝ තාක්ෂණයෙන් ලංකාවේ නඩු අසයි. මෙරට ඉතිහාසයේ පළමු වතාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම ඊයේ 20 වෙනිදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය සහ වැලිකඩ බන්ධනාගාර සම්බන්ධ කරවමින් ආරම්භ කර තිබෙනවා. දැන් කොරෝනාත් එක්ක වෙනස් වන අලුත් වන ලෝකයේ වෙනස් වන අලුත් වන ලංකාවේ තවත් වෙනසක් තවත් අලුත් දෙයක් බවට ඒ දේපත් වේවි. ඉදිරියට සමහර විට සමහර කාරණාවලට ප්‍රායෝගිකව මේක යොදා ගන්න පුළුවන්කම ලැබෙවි. සමහර සිරකරුවෝ අරගෙන යනවට වඩා අධිකරණයට රැගෙන ඒම සහ යලි ප්‍රවාහනය කිරීම ආදී කාරණාවලදී මතුවන ගැටලු වලට වැනි දේවලට මේක හොඳ විසඳුමක් බවට පත් වේවි. ඊයේ දවසේදී ඔන්න පළවෙනි කාරණේ වැලිකඩයි අධිකරණයයි එකට එකතු කරලා වීඩියෝ තාක්ෂණයෙන් නඩුව අහලා තියෙනවා. හොඳ ප්‍රවණතාවක් ඉදිරියට හොඳ දෙයක් බවට පත් වේවි. අරුණ පත්තරයට අපි අවධානය යොමු කරනවා මැතිවරණයට එරෙහි පෙත්සම් නොතීසි සම්බන්ධයෙන්ුයි මේ වාර්තා වෙන්නේ මේ කතන්දරේ. මැතිවරණයට එරෙහි පෙත්සමේ නොතීසිය බාර ගැනීම කරු ප්‍රතික්ෂේප කරයි. මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරියන්ට නිකුත් කළ නොතීසි බාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක ආර්යවංශ දිසානායක මහතා. ඊට අදාළ නොතීසි බාර දෙන්න තමයි ගිහින් තියෙන්නේ. හැබැයි නොතීසිය බාර ගන්න බෑ කියලා තියෙනවා හිටපු කතානායකතුමා. අපි මීළඟට යන්නේ මැතිවරණට එරෙහි පෙත්සමක් සම්බන්ධයෙන්ම චරිත් ගුණරත්න මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ජූනි 20 වෙනිදා මැතිවරණයේ නොපැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් තීරණය පිළිබඳව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුවත් කිරීමෙන් අනතුරුව මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව නීතිඥ චරිත් මෛත්‍රී ගුණරත්න ගොනු කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගත්තේ යනුවෙන් අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි දිනමින පුවතරය අවධානය යොමු කරන දැන් කොරෝනායි මැතිවරණයේ අතරට හිර වෙලා ඉන්න සාමාන්‍ය ජනතාවක් ඉන්නේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පහුගිය මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ රුපියල් 5000 දීමනාවක් ලබා දුන්නා. ඒ 5000 දීමනාව ජූනි මාසයේ ලබා දීම සම්බන්ධයෙන් දැන් කතා බහට ලක් වෙලා තියෙනවා. මොකද ජූනි මාසයේ මැතිවරණය තියෙනවා. මේක සමහර ප්‍රාදේශීය දේශපාලඥයින් මේ රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුත්තට මැදිහත් වෙනවා. ඒ මැදිහත් වීම වළක්වාලන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවවාද නිකුත් කරනවා. එවැනි තත්වයක් තුළ දැන් ගිරේට අහුවෙච්ච පුවක් පිළිය පොඩ පත් වෙලා තියෙන. එක පැත්තකින් කොරෝනා හින්දා රැකියාවක් කරගන්න විදියක් නැහැ. අනිත් පැත්තෙන් මැතිවරණේ හින්දා ලැබෙන 5000 ලැබෙන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ. අපි යන්නේ දිනමින පුවත්පතට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට. කොරෝනා අවසන් නම් 5000 දීමනාව ලබා දීම සලකා බැලිය යුතුයි මැතිවරණ කොමිසම කියනවා. ඒ විදිහට කොරෝනා වසංගතයේ පාලනය වී ජනතාව එදිනෙදා කටයුතු කරගත හැකි තත්වයකට රට පවතින්නේ නම් ජූනි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ අවශ්‍යතාවයක් තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අතර අග්‍රාමාත්‍යතුමන් කියනවා මැයි මාසයට නියමිත 5000 දීමනාව ලබා දෙනවා. ඒ කියන්නේ දැන් මැතිවරණ කොමිසමත් ගැටලුව ඇති කර තියෙන්නේ ජූනි මාසය සම්බන්ධයෙන්. හැබැයි මැයි මාසයට අදාළව රුපියල් 5000ක් ලබා දෙන දීමනාව ලබා දීමට කටයුතු කරන බව තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000 දීමනාව ජූනි මාසය සඳහා ලබා නොදෙන්නයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබුණද මැයි මාසයට නියමිතම දීමනාව ලබා දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා යනුවෙන් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. එහෙනම් මැයි මාසයේ ගැටලුවක් වෙන්නේ නැහැ. මේක ගැටලුවක් වුණත් ගැටලුවක් බවට පත් වෙන්නේ ජූනි මාසයේ කියලා තමයි අපට සඳහන් කරන්න තිබෙන්නේ. මව්බිම පුවත්පතත් ඒ ප්‍රධාන ශීර්ෂයට ගෙන තිබෙන බන්දුල ගුණවර්ධන මහතා කරන ප්‍රකාශය ජනතාවට දුන් රුපියල් 5000 සහනය මැකුවත් හිටවයි. බන්දුල ගුණවර්ධන මහතා කරන ප්‍රකාශය කොහොම වෙතත් මේ ජූනි මාසයට අදාළවයි අත්හිටවලා තියෙන්නේ. මැයි මාසයේදී ඒක ලැබෙන බව තමයි ආණ්ඩුව පැත්තෙන් රජයේ පැත්තෙන් දැනගන්නට ලැබෙන්නේ. අපි ඔබට කාලගුණික තොරතුරු කිව්වා අද දවසේදී කොහොමද මේ කාලගුණික තත්ත්වය බලපාන්නේ කියලා. අද රාත්‍රී 11:30 දක්වා වන කාලගුණික තත්ත්වය ඊ රාත්‍රී 11:30 ඉඳලා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙන උදවිය, ඒ වගේම නායාම් අවදානම් රතු නිවේදන නිකුත් කර තිබෙන ප්‍රදේශවල උදවිය ආරක්ෂිත ස්ථානවලට යන්න කියන ඉල්ලීම තමයි අපට ඔබෙන් කරන්න තිබෙන්නේ. මේ අම්ෆන් සුළි කුණාටුව සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා කර තිබෙන තොරතුරු අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමේ අඩුවක් නිවාස 1123කට හානි පුද්ගලයන් 18430ක් පීඩාවට කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දිස්ත්‍රික් 10කට නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් කාලගුණය යහපත් වීම නිසා දීවර කටයුතු වලට අවසර කාලගුණයේ වෙනසක් වුණොත්
දැනුම් දීමටත් පියවර ධීවර හා ජලද සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදනයේ විදුලි බලය උත්පාදනයට ජලාශවල ජල මට්ටම 55.94 දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා. විදුලි බල උත්පාදන කාර්ය සඳහා අවශ්‍ය ජලය තිබෙන බව තමයි එයින් සඳහන් වෙන්නේ. ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය තියෙනවා. හැබැයි අනික් පැත්තෙන් ජනතාව පීඩාවට පත් වෙලා නාය ගිහිල්ලා ආදී කාරණාත් සිදු වෙලා තියෙනවා. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නේ අරුණ පුවත්පත විස්තරාත්මක ලිපියක් එකතු කර තිබෙනවා මේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව. ජන දිවිය අවුල් කර අම්ෆන් ඊයේත් හමායයි. රත්නපුරේ පවුල් 1345ක් අවුලට රත්නපුරේ පවුල් 1345ක් අවුලට ආගරපතනේ 162ක් අවතැන්. හැටන් කොළඹ මාර්ගයට පස්කඳු මාතලේ නිවාස 54කට හානි කළුගඟේ ජලය මුහුදට යැවීමට පියවර ආග්‍රපතනේ 162ක් අවතැන් අදත් මුහුදු යන්න එපා කියලා තමයි මේ ලිපියේ නම් සඳහන් වෙන්නේ. ඡායාරූප සහිතව පළ කරනවා එක් ප්‍රදේශවල පවතින හානි තත්ත්වය පිළිබඳව රත්නපුරේ කළුතර මධ්‍යම කඳුකරේ මාතර ගාල්ල යාපනයේ රජරට මේ ආදී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඇති වී තිබෙනා වූ හානිදායක තත්ත්වය අරුණ පුවත්පත දීර්ඝ ලිපියක් මගින් තොරතුරු ගෙනවෙත් තිබෙනවා. අපි යන්නේ අරුණ පුවත්පතේම තවත් කොටසකට දීවරයන් සම්බන්ධයෙන් වන කාරණාවක් මේක. මොකද දීවරයන්ට අනතුරු අඟවා තිබුණා මුහුදු යන්න එපා මේ තත්ත්වයත් එක්ක කියලා. හැබැයි සමහර එහෙම අනතුරු පිළිබඳව නිකුත් කරන ලද නිවේදන නොතකා ගිය පිරිසකට ඇතිවෙච්ච තත්ත්වයක්. දීවරයන් 150ක් සමග යාත්‍රා 30ක් ඉන්දුනීසියාව දෙසට ගහගෙන ගිහින් දීවරයන් 150ක් පමණ රැගත් කුඩාවැල්ලෙන් ත්‍රිකුණාමලයෙන් සහ අම්බලන්ගොඩින් මුහුදු ගිය දීවර යාත්‍රා 30ක් සැඩ රළට හසුව ඉන්දුනීසියාව දෙසට පාවී ගොස් ඇති බව දීවර දෙපාර්තමේන්තුව පවසයි. නමුත් මේ දීවරයන්ට හෝ බෝට්ටු වලට හානියක් සිදු වෙලා නැහැ. ඒ නිසා ඔවුන් බොහොම හොඳින් ඉන්නවා. අය ගෙන්නා ගැනීමට අවශ්‍ය කටයුතු තානාපති කාර්යාල මට්ටමින් සිදු කරන බව තමයි ඊයේ දිනේදී වාර්තා වුණු ප්‍රවෘත්තිවල අපට තොරතුරු වාර්තා වුණේ. දැන් අම්පන් කොහාටද යන්නේ? අපි ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. මොකද ලංකාව කලබල ලංකාවට විනාශ කරලා කාලගුණික දේශගුණික වශයෙන් ආදී කාරණා වලින් විපතටපත් කළ රටේ ජනතාව අම්පන් බංග්ලාදේශයේ දෙසට ඒත් අදත් තැන තැන වැසී ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. අම්පන් සුළුකුණාටුව සම්බන්ධයෙන් පුවත්පත්වල වාර්තා වන තොරතුරු ඒ විදිහට. හැබැයි කොරෝනා සම්බන්ධයෙන් අපි තවමත් අවධානය යොමු කරේ නැහැ. වැලිසර නාවික කඳවුරේ ඇතුළු අනෙකුත් නිරෝධායන මධ්‍යස්ථානවල වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව අපි යලි ඔබ දවසේ පත්තරත් එක්ක අප සූදානම් අද පුවත්පතට අවධානය යොමු කරන්න. වැලිසර නාවික කඳවුර හිස් කිරීමේ තීරණයක් සියලු නාවික හමුදා සෙබළුන් හා පවුල්වල සමාජිකයින් ඉවත් කර කඳවුර පරිශ්‍රයේ පූර්ණ විෂ බීජ හරණයට පියවර. මර්දාන කාර්මික විද්‍යාලයේ සිට රණවිරු සැමරුම් පුහුණුවට ගොස් සිටියදී අසනීප වීමෙන් කොවිඩ් වැළඳුන බවට හඳුනාගත් දෙදෙනාට යලිත් කොවිඩ් පරීක්ෂාවක්. නාවික හමුදා සමාජිකයින් 585කට කොවිඩ් ආසාදනය වෙයි 221ක් සුවය ලබයි. වැලිසර නාවික හමුදා කඳවුර තුල සිටින නාවික හමුදා සමාජිකයින් සියලු දෙනා ඉවත් කර කඳවුර පූර්ණ විෂ බීජ හරණයකට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ශරීරගතව නාවික හමුදා කඳවුර තුල ප්‍රතිකාර ලබාගත් නාවික හමුදා සමාජිකයින් හා නිරෝධායනයට ලක්වමින් සිටි නාවික හමුදා සමාජිකයින් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අතර ලංකාදීපේ තවත් පොතක් වාර්තා කරනවා. දැන් මේ තියෙන තත්ත්වය නාවික බටයන්ට කොහොමද මේක වැළඳුන්නේ? එක පැත්තකින් ජායල සුදුවැල්ලේ නිරෝධායනය සඳහා යොමු කරන්න අවශ්‍ය පිරිස් ඒ නිරෝධායනට යොමු කිරීමේ රාජකාරී කරමින් ඉද්දිද? එහෙම නැත්නම් මේ ආවට පස්සේ මේක මේ තරම් දුරට ව්‍යාප්ත වෙන්න හේතුව මොකද්ද? නාවික බටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අභිරහසක්. සීමිත පිරිසක් තබාගෙන අනෙක් අය නිරෝධායනයට යවනවා. නාවික හමුදාපතිවරයා කරන ප්‍රකාශය ලංකාදීප පුවත්පතයි උපුටා දක්වන්නේ. කොරෝනා වෛරසය නාවික බටයන්ට ආවේ කෙසේද යන්න තවමත් අභිරහසක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට ඊයේ පැවසී යනුවෙන් මේ පුවත වාර්තා කරද්දී නාවික බටයන් අතර කොරෝනා වේගයෙන් පැතුරුනේ ඉඩකඩ ප්‍රශ්නයකින් වෛද්‍ය විශේෂඥ කමිටු මූලික වාර්තාවෙන් කියයි කියලත් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. කොරෝනා වෛරසය නාවික බටයන් අතර ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතුව බටයන් විශාල පිරිසක් සීමිත ඉඩකඩක රැඳී සිටීමේයි නාවික කඳවුරේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වෛද්‍ය විශේෂඥ කමිටුව සිය මූලික වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර බවත් ලංකාදීපය සමගින්ම තොරතුරු වාර්තා කර තිබෙනවා. දැන් මේ කොරෝනා තත්ත්වයත් එක්ක ලෝකයේ පවතින ආර්ථික තත්ත්වය සහ ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. දිවයින පුවත්පත වාර්තා කරනවා මෙන්න මෙවැනි පුවතක්. ලෝක ආර්ථික වර්ධන වේගය 5%කින් පල්ලම් බැස තිබෙන බව තමයි දිවයින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ලෝක ආර්ථික වර්ධනය වර්ධන වේගයෙන් 5%ක් පල්ලම් බස යනුවෙන් දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අප මීළඟට
අවධානය යොමු කරනවා මේ තත්ත්වයත් එක්ක ලෝකයේ පවතින තත්ත්වය අරුණ පුවත්පත තොරතුරු ගෙනාවා කොහොමද මේ ලෝකයේ තත්ත්වය කොහොමද කියලා කොරෝනා නිසා මිලියන 60ක් අන්ත දිලිඳුභාවයට කොරෝනා වසංගතයේ බලපෑම නිසා ලෝකයේ මිලියන 60කට වැඩි පිරිසක් අන්ත දිලිඳුභාවයට ඇද වැටුණු ඇති බව ලෝක බැංකුව පවසයි කියලා අරුණ පුවත්පත අද තොරතුරු වාර්තා කර තිබෙනවා. රජයේ රෝහල්වල PCR පරීක්ෂණ සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තමයි මීළඟ අවධානයක් යොමුනේ වැඩි දිනෙකගේ රජයේ රෝහල්වල PCR පරීක්ෂණ 46000ක් සිදු කර ඇති බව අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන ඒ සඳහා වැය වුණ මුදලත් සහිතවයි මේ තොරතුරු වාර්තා කරන්නේ. වැය වූ මුදල කෝටි 30ක්. එමනම් මේ PCR පරීක්ෂණ තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නත් කටයුතු සූදානම් කර තිබෙනවා. අරුණ පුවත්පතයි ඒ තොරතුරු වාර්තා කරන්නේ. අරුණ එහෙම තවත් තොරතුරකට අපි යනවා. කොවිඩ් එරෙහිව දැන් සාර්ථක අත්දැක බැලීම් විටින් විට කරනවා. කොවිඩ් එරෙහිව මොඩානාස් සාර්ථකයි. කොවිඩ්-19 වසංගතයට ප්‍රතිකාර ලබා දෙන මොඩානාස් ප්‍රතිජීවක ඖෂධය පළමු වතාවට සාර්ථක ප්‍රතිඵලත් කර දී ඇති බව CNN පුවත් සේවය වාර්තා කරනවා කියලා. හැබැයි කොහොම වෙතත් අපේ බලාපොරොත්තු නම් තියෙන්නේ මොන ක්‍රමයකින් හරි බොහොම ඉක්මනට එන්නතක් ඇවිල්ලා මේ වසංගතයේ ලෝකෙම්ම තුරන් වෙලා යන දවසට තමයි ලෝකෙම යලි යහපත් විදින දවසට තමයි අපට සතුටින් hina වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අතර තවත් අර්බුදයක් පිළිබඳව මේ අරුණ පුවත්පත කියන්නේ කොටහේනේ පාසලක නිරෝධායනයේ සිටි සෙබළු 5කට ඩෙන්ගු. දැන් නිරෝධායනය වුණේ කොරෝනා වලින් බේරෙන්න. හැබැයි ඩෙන්ගු හැදිලා තමයි නතර වෙලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි පුවත්පත වාර්තා කරනවා ලෝකයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 50 පැන්න බව දෙවෙනි පුවත්පතයි ඒ තොරතුර වාර්තා කර තිබෙන්නේ. කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 50 පනි. අපි ලංකාදීප පුවත්පතට මීළඟට අවධානය කරනවා කොවිඩ්-19 ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳවයි මීළඟ අවධානය. කොවිඩ්-19 තහවුරු කරන ලද ආසාදිතයින් සංඛ්‍යාව 1027යි, සුවය ලැබූ ගණන 584යි, රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 434යි, වැඩිවීමක් වාර්තා වන්නේ නැහැ. සැකමත වෛද්‍ය අධීක්ෂණය යටතේ 112 දෙනෙක් තවම ප්‍රතිකාර ලබනවා. මරණ සංඛ්‍යාව 9ක් බව ලංකාදීපය ඒ විදිහට වාර්තා කරද්දී අපි මීළඟට අවධානය යොමු කරනවා ලෝකයේ පවතින තත්ත්වය පිළිබඳව අද පුවත්පත ගෙනෙන වාර්තාව මේ විදිහට ලංකාවේ පවතින තත්ත්වයත් එක්ක කොවිඩ්-19 වෛරසයේ බලපෑම 2020 මැයි 20 වෙනිදා රාත්‍රී 10 වන විට තත්ත්වය තමයි මේ. මෙරටින් වාර්තා වූ ප්‍රමාණය ආසාදිතයින් 1027යි, මරණ 9යි, පූර්ණ සුවය ලැබූ 584යි. ලෝකයේ වාර්තා වූ ප්‍රමාණය 49,42,974යි ආසාදිතයින් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව 3,21,997ක් වන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 19,36,593ක් වශයෙන් වාර්තා කරනවා. අද පුවත්පතයි ලෝකයේ පවතින තත්ත්වය සහ ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමු කරේ. ඒ අතර අපි මීළඟට යන්නේ රටේ සාමාන්‍ය ජනතාව නීති පිළිපදිද්දී රටේ වගකිය යුතු සමහර තනතුරු තානාන්තර දරන උදවියගේ නීති කැඩීම පිළිබඳව මේ නිරෝධායනය සම්බන්ධයෙන් ඊයේ දවසේ තොරතුරු වාර්තා වුණා. මේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරන ප්‍රකාශය රටේ සාමාන්‍ය ජනතාව නීති රීති පිළිපදිද්දී හෝල් කළේ නොහොබිනා වැඩක් බව අද මෞබිම පුවත්පතට අදහස් දක්වමින් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම වෛද්‍ය නවින්ද සොයිසා මහතා කරන ප්‍රකාශය නිරෝධායනය ගැන ජනතා විශ්වාසය හෝල් කඩ කළා, තරා තිරම නොබලා ක්‍රියා කළ යුතු බව තමයි වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කරන්නේ. මේ ඊයේ දවසේදී මැතිවරණ කොමිසමට තමන්ගේ දුවව එකතු කරගෙන ඇවිල්ලා ඒ සිදුවිච්ච සිදුවීම සම්බන්ධයෙන් එහිදී දැඩි විරෝධයක් මත වුණා මේ හෝල් මහත්මයාට. එහිදී ඔහු තමන්ගේ දියණියත් අරගෙන ආපහු ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ ස්ථානයේ විෂ බීජහරණය ආදී කාරණා කරලා තියෙනවා. ප්‍රොෆෙසර් හෝල්ස් daughter visiting is unethical. මේක අනුමත කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. Director General of Health Service Dr. Anil Jayasinghe said election commission member of Professor Ratnajeevan Hall's daughter who returned to the country from England and was quarantined at a hotel in Negombo for 14 days visiting the election commission without being subject to another 14-day self-quarantine recommended is unacceptable. මේ දින 14ක් මීගම ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙලා තවත් දින 14ක් ගෙදර ස්වයං නිරෝධායනය වෙන්න කියලා තියෙද්දි තමයි අයවත් එකතු කරගෙන මැතිවරණ කොමිසමට ඇවිල්ලා තියෙන්නේ. ඒක අනුමත කළ නොහැකි කාරණාවක් බව තමයි සෞඛ්‍ය අංශ අවධානය කරන්නේ. ආපන්න ශාලා ලබන සතියේ අරිනවා. මෞබිම පුවත්පතයි මේ තොරතුරු ගෙනෙන්නේ. ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමන් කරන ප්‍රකාශය ආපන්න ශාලා ලබන සතියේ අරිනවා. අනිල් ජාසිංහ සහතිකයක් නොදුන්නොත් අරින්න බෑ.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඒ විදිහට කියනවා. එක පැත්තකින් දැන් ක්‍රමිකව රට යථා තත්ත්වයට පත් වෙන්න අවශ්‍යයි. ඒ සඳහා සෞඛ්‍ය අංශයේ උපදෙස් අපි අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. මේ ක්‍රමවේද දෙකම හරියට ගියොත් තමයි අපිට රට ඉදිරියට අරයි යන්න පුළුවන් වෙන්නේ. අද පුවත්පත දැන් ටෙලිනාට්‍ය නතර වෙලා, ටෙලිනාට්‍ය රූගත කිරීම නතර වෙලා, සිනමා කර්මාන්තය, සංගීත, මේ විනෝදාශවාදයේ සපයන්න ඉන්න වෘත්තිමය වශයෙන් ඒ කටයුතු කරන අයගේ ආර්ථික මට්ටම පිළිබඳව අපි හිතන්න ඕනේ. සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යනුවෙන් අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අද පුවත්පතේ තවත් තොරතුරු කිහිපයක් වෙත අපි ඉතා ඉක්මනින් අවධානය යොමු කරනවා. පුද්ගල දුරස්ථභාවය සැලකිරීමේදී බස් රථයක ආසනයක දෙදෙනෙක් ගමන් කිරීම ගැටලුවක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහෙම කියනවා. ආරක්ෂිත පෞද්ගලික බස් රථ ධාවනයකට අදාළ කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නැහැ. සමස්ත ලංකා බස් රථ සමාගම් සම්මේලනය කියද්දී රියදුරු බරපත් වරංගු කාලයේ ජූලි 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඔයාගේ ඔබේ රියදුරු බලපත්‍රයේ කල්ලිකුත් වෙලා නම් ඔන්න ඔබට යන්න පුළුවන්කම තියෙනවා ජූලි 31 වෙනිදා. ඒක වෙනකන් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ අතර දැන් පාසල් ආරම්භ කිරීමත් එක්ක පාසල් දරුවෝ මුඛාවරණ පළඳින්න ඕනද නැද්ද? මේ ගැන අරුණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. විශේෂඥ වෛද්‍ය පබා පලිවඩන මහත්මයයි මේ උපදෙස් ලබා දෙන්නේ. පාසල් සිසුන්ට මුඛාවරණ අනිවාර්ය නොවේ. පාසල් සිසුන් සඳහා මුඛාවරණ අනුමත නොකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිවඩන ප්‍රකාශ කරයි. අය සඳහන් කරන්නේ දිලිර රෝගී ආදී දේවල් ඇති වෙන්න පුළුවන් මේ පාසල් කාල සීමාව තුළ මේ මුඛාවරණය පැළඳගෙන සිටීමෙන්. හැබැයි දෙමාපියන්ට අවශ්‍ය නම් පාසලට යන වෙලාවේ සහ පාසල් ඇරිලා ආපහු ගෙදර එන කාලවකවානුව තුළ මුඛාවරණ පළඳින්න කියලා දරුවන්ට උපදෙස් ලබා දෙන්න පුළුවන්. අර පාසලේ උගන්වන කාල සීමාවේ අවශ්‍ය නැහැ කියලා අය කියනවා. හැබැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරේ මේ ලබා දුන්න උපදේශ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඒකේ සඳහන් වෙනවලු මේ මුඛාවරණ පැළඳීම අනිවාර්යයි කියලා. ඒ පුවත් දෙකම අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා. දෙමාපියන් තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තමන්ගේ දරුවට මුඛාවරණයක් සහිතව දවස පුරා පාසලේ තියලා ඒ දරුවන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කටයුතු කරනවාද? එහෙම නැත්නම් යන එන අතරවාරදී පමණක් මුඛාවරණය පළඳිනවාද කියන එක. අලවියට අවසර දුන්නත් ලොතරැයි ගන්න සල්ලි නෑ කියලා ලොතරැයි අලෙවි කරන උදවිය කියන්නේ. අලෙවි නියෝජිතයෝ කියති අලවියට අවසර දුන්නත් ලොතරැයි ගන්න මුදල් නෑ. මේ අරුණ පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනීවි ඉදිරියේදී මේ මාධ්‍යවල මේ තොරතුරු වාර්තා වුණාට පස්සේ අපි යන්නේ දිනමින පුවත්පතට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඡායාරූපයක් සහිතව දිනමින පුවත්පත පළ කරනවා. අග්‍රාමාත්‍යතුමන්ගේ ඡායාරූපයද සහිතව කොටුකොට ධම්මාවාස මහානායක හාමුදුරුවෝ ග්‍රන්ථය ජනාධිපතිට අගමැතිට පිළිගන්වයි. මේ ඡායාරූපයක් සහිතවයි මේ පුවත පළ කර තිබෙන්නේ දිනමින පුවත්පත. අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා. මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා රාජ්‍ය සේනාරත්න මහතා කිඹුලන් සම්බන්ධයෙන්, සුදුවෑන් සම්බන්ධයෙන්. ඒ මත දැන් මේ අධිකරණ නියෝගයේ මත පල්ලන්සෙන්න කඳවුරේ රඳවා සිටිනවා රාජ්‍ය සේනාරත්න හිටපු මන්ත්‍රීතුමා. රංජන් රාමනායක මහතා ඒ සම්බන්ධයෙන් කරන ප්‍රකාශය බොරු රැවුලන් ගෙනත් රාජිත කළේ නොකළ යුතු වැඩක්. රංජන් රාමනායක කියයි බොරු රැවුල්කාරයන් ගෙනවිත් මාධ්‍ය හමු පෙන්වා රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා එදා කළේ අනවශ්‍ය වැඩක් යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසේ යනුවෙන් අද ලංකාදීපේ වාර්තා කරද්දී අපි වෙලාව බලමු ඉදිරි තොරතුරු කියන්නේ. The force connecting a nation. Sri Lanka Telecom and Mobitel. දිනවින පුවත්පතට අපේ අවධානය සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ කැඳවුම්කරු කරන ප්‍රකාශය මහා පරිමාණ වීමෝල් හිමියන් කෘත්‍රිම සහල් හිගයක් මවාපාලා කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ කැඳවුම්කරුයි මේ පොත කියන්නේ. අපි ඒ අතර අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. ඡායාරූපයක් සහිතව මේ හාල් සම්බන්ධයෙන්ම වන කාරණාවක් පළ කර තිබෙනවා අරුණ පුවත්පතේ. 90 පාලන මිල නිසා පොළොන්නරුවේ කඩවල සහල් නැත. මේ සහල් නැත කියලා ගහලා තියෙනවා දැන්වීමක්. මහා පරිමාණ මෝල් හිමියන් රුපියල් 95ක් වැනි මිලකට සහල් තුක සැපයීම නිසාත් රජයේ සහතික මිල වන රුපියල් 90ට මිලට සහල් විකිණිය නොහැකි නිසාත් සහල් වෙළඳාමෙන් ඉවත් වෙලා ඉන්නවා හාල් වෙළඳාම් කරන අය. මේක මෝල් හිමියන් සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නැතුව පාලන මිල සම්බන්ධයෙන් වෙන ගැටලුවක් නෙවෙයි. පිළිබඳවත් රජය අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාස කරනවා. අරුණ පුවත්පතෙන් පස්සේ අපි යන්නේ ලංකාදීප පුවත්පතට. දැන් උද්ඝෝෂණයක් පැවැත්වුවා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ උද්ඝෝෂණය මත මේ නිරෝධායන නීති කඩ වුණාද කියන එක සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී තිබෙනවා. සජිත්ගේ උද්ඝෝෂණයෙන් නිරෝධායන නීති කැඩුවාද? පොලිසියෙන් විශේෂ පරීක්ෂණයක්. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජ්‍ය සේනානායක මහතා වහාම නිදහස් කරනු ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ජනතාව ඒකරාශී කරමින්
පෙරේදා කළුතර නගරයේදී විරෝධතාවක් පැවැත්වීම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයේ පවසයි. මේ නිරෝධායන නීති කැඩුවද කියලා තමයි පොලිසියෙන් පරීක්ෂා කරන්නේ. ඒ වගේම මව්බිම පුවත්පත ඊයේ දවසේදී තවත් තොරතුරක් වාර්තා වුණා පක්ෂයෙන් නිරපීමක් සම්බන්ධයෙන් මහින්ද සමරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිරපීම මට අදාළ නැහැ මම පොහොට්ටුවට බැඳිලා ඉවරයි කියලා තමයි එතුමන් සඳහන් කරන්නේ මව්බිම පුවත්පතේ. අපි යන්නේ කාටුන් බලන්න මව්බිම පුවත්පතේ මරුසිපාලගේ කාටුනිය. තවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටි මේ රට ඕන නෑලු. තන පිටි නම් කමක් නෑ 225ම දිගේලි කරලා තියන්න කියලා තමයි මරුසිපාල කියන්නේ. අපි මරුසිපාලගෙන් පස්සේ ලංකාදීපයට යනවා පංකජ රුවින්දගේ සරදම බලන්න. අර්ජුන කියනවා ඔස්ට්‍රේලියාවෙත් නැහැ කියලා මෙහෙ තරම් ක්‍රිකට් පිට්ටනි. අර්ජුනට ෆ්‍රී හිට් එකක් ලැබිලා. හොඳට පහර දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ අලුතෙන් ඉදිවෙන ක්‍රීඩාංගණයත් එක්ක අර්ජුනට ෆ්‍රී හිට් එකක් ලැබිලා කියලා තමයි ලංකාදීපය කියන්නේ. අපි දාසගේ කාටුනේට යනවා ඊළඟට බලන්නකෝ කවුද මේ කළුගලේ ඔළුව හප්ප ගන්න කියලා ගිහිල්ලා. දාසගේ කාටුනේ දාස අපෝලානගේ ලංකාදීපේ මංගල සමරවීර මහත්මයා ගිහිල්ලා කළුගලක ඔළුව හප්ප ගන්නවා. දාසගේ කාටුනේ තමයි ලංකාදීප පුවත්පත. අපි යන්නේ ඊළඟට දිවයින පුවත්පතේ ෆේස්බුක් කාටුනේට. ඩිලාන් කියනවා තෙල් මිල වැඩි කිරීමේ වගකීම රනිල්ලා සජිත්ලා බාරගත යුතුයි කියලා. අඩේ අප්පා එතකොට තවමත් පාලනය කරන්නේ එජාපේද කියලා අහනවා මේ ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේට. අපි යන්නේ අරුණ පුවත්පතේ හුරේරා කාටුනේට. චිත්‍රපට ටෙලිනාට්‍ය ෂූටින් පටන් ගන්න යනවලු. මැතිවරණයට දින දුන්නා නම් සර්ටත් රංගපාන්න තිබුණා කියලා තමයි හුරේරා කියන්නේ. සමහර විට ඉදිරියේදී මැතිවරණයට දින ලැබුණාම අපිට කට්ටිය රංගපාන විදිය බලා ගන්න පුළුවන්. සහල් මාෆියාව පිළිබඳව අපි අද පත්තරවල තිබුණු තොරතුරු වාර්තා කරා. මේ හසන්ත විජේනායකගේ කාටුනියත් ඒ සහල් මාෆියාව සම්බන්ධයෙන්මයි. වීමෝල් හිමියන් හොඳට මිරිකලා ගොවියගෙන් ගන්නවා වී ටික යටින් සහල් මාෆියාව කියන බේසමට එකතු කරන්න ඈතින් පෙනෙන පරාක්‍රම බාහුව රජතුමාගේ පිළිරුව ඒ දිහා වික්ෂිප්තව බලාගෙන ඉන්නවා. මේ මම කරපු දේවල්ද මේ අය අද කරන්නේ කියලා. ඒ සමගින් අදට අපි දවසේ පත්තර තුලින් සමගන්නවා. හෙටත් උදෑසන හමු යමු. ආයුබෝවන් සුබ දවසක් තුලින් දවසේ පත්තර සමගින් ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා. ආයුබෝවන්.